දිනේෂ් ගුණවර්ධන අමාත්‍යතුමා. මම කතා ඔබතුමා මට කලින් කියන්නේ කරු කතානායකතුමනි අතිකරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ වර්ෂ පිරෙන ඒ ජයග්‍රාහී ජනපතිවරණයෙන් පස්සේ අපේ රටේ ආර්ථිකය සාධාරණව යලි ඉදිරියට ගෙන යාම පිළිබඳ අලුත් විශ්වාසයක් රටට ජනිත කරනු ලැබුවා. රටක ආර්ථිකයේ පැවැත්මට දේශපාලන ස්ථාවර භාවය අවශ්‍යයි. විශ්වාසය අවශ්‍යයි. A confidence is necessary among the international community for a country's progress. අපි දැක්කේ ජනාධිපති අගමැති උදේටයි හවසටයි දකින පාලන තන්ත්‍රයක් මහජනයා ප්‍රතික්ෂේප කරලා අසාර්ථක ආර්ථික පසුබිම හැමකට රට පරිවර්තනය කරපු අපේ රටේ පාලන තන්ත්‍රයේ බාර දෙනකොට 7% ආර්ථික සංවර්ධන වේගයකට රට පරිවර්තනය කළ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමාගේ පාලන තන්ත්‍රයෙන් පස්සේ 2.4ක ආපසු ගමනකට රට බංකොලොත්වාදයට ගෙනාපු පසුගිය පාලන තන්ත්‍රය ජනතාව ප්‍රතික්ෂේප කරලා සෞභාග්‍යයේ දැක්ම මත අනාගතයට ගමන් කරන රටක් පිළිබඳ විශ්වාසය ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජනපතිවරණයේ ජයග්‍රහණය පෙන්නුම් කරා. වරම ලැබුවා. ඒ අනුව අපි ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තුවට එතුමා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මුදාලා මැතිතුමා හැටියටත් උත්සාහයක් දැරුවා පරණ ණය ගෙවන්න. පරණ පව් සෝදලා දාන්න. ඒ උත්සාහය සඳහා අපි අතිරේක පරිපූර්ණක ඇස්තමේන්තු ඉදිරිපත් කළා. නමුත් අවසාන මොහොතේදී එදා හිටපු විරුද්ධ පක්ෂය මේ දැන් සිටින විරුද්ධ පක්ෂයේ ස්වාමි දරුවෝ උත්සාහ දරුවා අන්තිම වෙලාවේ රට හා පාර්ලිමේන්තුව අවුල් ජාලාවකට පත් කරන්න. ඒ නිසා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එතුමාට තිබුණු පළමු අවස්ථාවේදී මාර්තු මාසයේ දෙවැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුණ මහජනයාට වරමක් ලබා දී පාර්ලිමේන්තුවක් පත් කරගෙන අපේ අයවැය ලේඛනය, අපේ මුදල් පාලනය, අපේ ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිතුමා සමග පාර්ලිමේන්තුවට කටයුතු කරන්නේ. නිසා ගරු අග්‍රාමාත්‍යතුමා මුදල් අමාත්‍යතුමා හැටියට මේ ඉදිරිපත් කර තිබෙන ඉදිරියේ දකින අයවැය ලේඛනය අපේ රටට විශාල ශක්තියක්. විශාල ඉදිරිය සඳහා දැවැන්ත විශ්වාසයක් ඇති කරනවා. මම පළවෙනියෙන් කියන්න කැමති අගමැතිතුමාගේ කතාවේ විශේෂයෙන් අපේ රටට අවශ්‍ය වන ප්‍රධාන කරුණු ගණනාවක් 14ක් අඳුනාගෙන කරුණු ඉදිරිපත් කරා. සැමට ජලය, තුන් අරෝද ඉලක්කය, පිටුව 48 මං හන්සාඩ් වාර්තාගත කරන්න කියලා ඉල්ලනවා. 2 මාර්ග ලක්ෂ්‍ය වැඩසටහන යටතේ ග්‍රාමීය මාර්ග කිලෝමීටර් 50000 සඳහා මුදල් මිලියන 20000ක් වෙන් කිරීම. දුෂ්කර ගම්මාන 12000කට පරිසරය සම්බන්ධ කරන ග්‍රාමීය පාලම්. ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමේ ව්‍යාප්ත වෙන ජාතික පාසල් 1000. අද ජාතික පාසල් 350කට අඩු බව ගරු අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මැතිතුමා සඳහන් කරා. අපේ රටේ දෙපාර්ශවයේම අපේ ඡන්දදායකයන්ගේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් පළමු වරට දීර්ඝ කාලයකට පස්සේ මේ යෝජනාව ක්‍රියාත්මක වීම ආරම්භ. ගුරුවරු සඳහා ප්‍රතිපාදන ග්‍රාමීය රෝහල් ඩිස්පෙන්සරි මාර්තු සායන සඳහා ග්‍රාමීය පාසල් හා ක්‍රීඩා පිටි
සමෘද්ධ පවුල් ලක්ෂ දෙකක් අපි දන්නවා. මගේ මිත්‍ර හර්ෂ සිල්වා ආචාර්යතුමා කතා කරනවා එතුමාට බොහෝ අවස්ථාවලදී ලෝක ධනවාදී කේන්ද්‍රස්ථාන විසින් ඇඩම් ස්මිත්ගේ සිට රිකාඩෝ හරහා කේන්ස් හරහා ඉදිරිපත් වෙච්ච ආර්ථික න්‍යායන් විටින් විට සංශෝධනය කරමින් ආපු ගමන් මගේ අනුකරණවාදී කටහඬ කියාපානෝ. නමුත් දුප්පත්කම එක්සත් ජනපද ඇමරිකාවෙත් තිබෙනවා. යුරෝපෙත් දුප්පත්කම තියෙනවා. ආසියාවේ අපි වැඩියෙන් දුප්පත්කමින් ගොඩේම සඳහා ගත්ත ප්‍රගතිම පියවර හැටියටයි සමෘද්ධි පවුල් සඳහා මේ දුප්පත්කම හා දුගී බවෙන් ගොඩේන මග පිළි අරගෙන කටයුතු කරන්නේ. ඒ සඳහා දී හැකි සෑම ශක්තියක් පමණක් නොව ආධාර පමණක් නොව ඔවුන්ට ස්ව උත්සාහයෙන් නැගිටින්න. ස්වශක්තියෙන් නැගිටින්න. අලුත් මාර්ග රාශියක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ අයවැයේකන ඉදිරිපත් කිරීම දැවන්ත විශ්වාසයක් අපේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතා හා ඔවුන්ගේ පවුල් හා ඔවුන්ගේ දරුවන්ට. සම්ප්‍රදායික කර්මාන්ත ආශ්‍රිත ගම්මානවල අනාගත වෙළඳ පොළ ආකර්ෂණය කර ගැනීම. ඒ වගේම අපි මුහුණ දෙන අලිමිනිස් ගැටුම අපේ පරිසරය සමග අපි හරියාකාර හැසිරෙන්නට පුළුවන් වුණු අනාගතයක් නිර්මාණය කර ගැනීම සඳහා. ඒ වගේම අභය භූමි වනසතුන්ගේ ආරක්ෂ විතලන පරිසරයේ කැසිකල ප්‍රශ්නය ග්‍රාමීය පළාත්වල කුඩා මධ්‍යම පරිමාණ ව්‍යවසාය සංවර්ධනය. අපේ රටේ මහා කර්මාන්තවලට අපි කාලයක් මුල් තැන දුන්නා. නමුත් අපේ රටේ කුඩා හා මධ්‍යම පරිමාණයේ කර්මාන්ත තමයි ආර්ථිකය මෙහෙවන්න ප්‍රධාන බලය හැටියට අද අලුතෙන් එකතු වෙලා තියෙන්නේ. මේ කොටස පිළිබඳව ඔවුනට නිෂ්පාදනය වැඩි කරගන්න සහාය වීම, බැංකු ක්‍රමයෙන් සහාය වීම, නිෂ්පාදන අමුද්‍රව්‍යයන් හරියට ලබා ගැනීම, වෙළඳ පොළ සකසා දීම පුළුවන් ප්‍රමාණයන්ට අපනයනය කර ගැනීමේ අවස්ථාව මෙයින් ලබා දෙනවා. ඒ වගේම විවිධ ප්‍රදේශවලට එවැනි අලුත් යෝජනා රාශියක් ඉදිරිපත් කර තිබෙනවා. අපි දන්නවා ගරු කතානායකතුමනි, අපේ රටේ පසුගිය කාල පරිච්ඡේදයේම අපි ගමන් ගත්ත වැඩපිළිවෙලේ ප්‍රධාන අංග 3ක් පිළිබඳව තමයි වැඩි විශ්වාසය තිබ්බේ. අපේ වතු කෘෂි කර්මාන්තය, අපේ සංචාරක ව්‍යාපාරය සහ අපේ ඇඟලුම් ව්‍යාපාරය. ඒ වාගේම ඒ හා සමාන බලයක් ශක්තියක් ආර්ථිකයට හා විදේශ විනිමය ගෙනාපු විදේශික ශ්‍රමිකයන් අපේ රටට විදේශ රටවල ලක්ෂ 20කට වැඩි ප්‍රමාණයක් විදේශ ශ්‍රමිකයන් 13 ලක්ෂයක් පමණ සිටිනවා. ලක්ෂ 20ක් පමණ ශ්‍රී ලංකාවේ ජනගහනය විවිධ ප්‍රදේශවල ජීවත් වෙන වැඩ කරනවා. මම ඒ අතින් කියවන්න කැමතියි. ගරු විපක්ෂ නායකතුමා ඊයේ අපිට කිව්වා ශ්‍රී ලංකාවේට තිබෙන තර්ජනයන් ගැන. ශ්‍රී ලංකාව මේ වෙනකොට 46250ක් විදේශිකයන් ගෙනල්ලා තියෙනවා 100 රටවල් 126කින්. එයාගේ ජීවිත ආරක්ෂාව සඳහා කටයුතු කිරීමේ වැඩපිළිවෙලට අතිගරු ජනතුමා සක්‍රියව කෙලින් මේ රාජ්‍ය නායකයන් සමග සාකච්ඡා තාක්ෂණය පාවිච්චි කරලා ඇති කරලා තිබෙනවා. අපේ අමාත්‍යංශ ඒ වගේම එයාගේ ජීවිත ආරක්ෂාව සඳහා ඒ රජයන් සමග සාකච්ඡා කොට ලබාගත් සහායට අපි ස්තුතිවන්ත වෙනවා සෑම රජයකට. ඒ නිසා අද වෙනකොට ඔබ කවයිලා ඇති ගරු කතානායකතුමනි, UK lifts self-isolation rule for Sri Lankans arriving there. මේ කියන්නේ ලංකාවට අහිත කරද? ලංකාව සමග අමනාපද? ලංකාව කියන දේ අහන්නේ නැද්ද? මේ ගැන මේ බොරු කඩාකප්පල්කාරී මතයන් පාර්ලිමේන්තු වේදිකාව පාවිච්චි කරමින් ඉදිරිපත් කරමින් රටට ජාතික වශයෙන් අහිත කර දේවල් ප්‍රචාරය කිරීමට විරුද්ධ පක්ෂය මේ අයවැය ලේඛන විවාදය පාවිච්චි කරා. Sri Lankans would no longer be required to self-isolate on arrival in England, Wales, Northern Ireland. The British High Commission in Colombo stated yesterday in statement. The High Commission said
The decision on exempting countries are determined by the number of factors, including latest epidemiological assessments. Now, this is very important that we realize that what we have progressed, what we have been doing is estimated by these countries, and they have relaxed what Sri Lankans did not enjoy up to now. ඒ වගේම මං කියන්න කැමතියි ගරු කතානායකතුමනි අපේ රට ඉතාම වාසනාවන්ත රටක්. ඒ රටේ වාසනාව ආරක්ෂා කර ගැනීමට COVID-19 වසංගතය පැමිණි අවස්ථාවේදී රජය ගත යුතු පියවරවල් සෑමක් විශේෂයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමග එකමුතුවෙන් අනුගමනය කර බව අපි මුදල් ඇමතිතුමා අයවැය ලේඛනයේ ප්‍රකාශ කරා. ඒක සත්‍යයි. ඒ අනුව අතිගරු ජනාධිපතිතුමාගේ රජයට පළවෙනි කාරණය ආවේ එක කරුණු මතු කරමින් සිටින කනගාටුදායක ප්‍රතිපක්ෂයක දේශපාලන අවුලක් නෙවෙයි. පැහැදිලි වැඩපිළිවෙලක් අනුව අපේ වෛද්‍ය ශාස්ත්‍රය, අපේ ආරක්ෂක සේවාවල්, අපේ රාජ්‍ය සේවය ගමේ සිට ඉහළට මෙහෙවන්නට අතිගරු ජනාධිපතිතුමාට පුළුවන් වුණා. මම විශේෂයෙන් සඳහන් කරන්නේ මේ ක්‍රියාදාමයේදී අපේ රටේ කොවිඩ් වසංගතයේ ප්‍රශ්නයන් හමුවේ දැවැන්ත ලෙස මිනිස් ජීවිතය ආරක්ෂා කළ යුතුය කියන ප්‍රධාන කාර්යයට අතිගරු ජනාධිපතිතුමා මැදිහත් වුණා. සමහර තර්ක විතර්ක තිබුණා වෙන වෙන රටවල් වලින් උදාහරණ ගෙන අයට කියන්න ඕනේ. පළමුව මොකද්ද කියලා ඒ රටවල් නෑ අපේ රටේ ජනාධිපතිතුමා WHO එකත් එක්ක සාකච්ඡා කරලා පළමුව මිනිස් ජීවිතය රකින්න ඕනේ කීයක් අපිට වියදම් වුණත් කමන්නේ. ඒ සඳහා ගත්ත පියවරවල් අපි මේ වෙලාවේ දේශපාලන ભેදයකින් තොරව මුළු රට හරහා උතුරේ සිට දකුණට නැගෙනහිර සිට බටහිරට ගත්තේ පියවරවල් නිසා මහජන ජීවිත ආරක්ෂා වුණා. දෙවෙනි රැල්ල එන්නට පුළුවන්. අපි දන්නවා ලෝකෙ පුරා කොවිඩ් වසංගතය නිසා ඇති වී තිබෙන භයානක තත්ත්වය ඊයේ වෙන විට සමහර රටවල් වල මිලියන අධික ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. මම ඒ පිළිබඳ ලේඛනයන් ඉදිරිපත් කරන්නට යන්නේ නැහැ. ඔබතුමාට ඉදිරිපත් කරන්නට කැමති ඒ පිළිබඳ තිබෙන මේ පිළිබඳ ගොදුරු වී තිබෙන මිලියන ගණන් ජනතාවගේ ජන ජීවිතය ලොව පුරා තියෙනවා. හැම ආර්ථිකයක්ම තැති ගණලා තියෙනවා. හැම ආර්ථිකයක්ම කඩා වැටෙමින් තිබෙනවා. විරුද්ධ පක්ෂයේ මොනවා කිව්වත් සෑම ආර්ථිකයක්ම පසු බැහැලා තියෙනවා. Never in the history after the last depression almost 100 years ago this type of situation did not arise. This is a new situation. We will not have a world economy or economies in our country as before the COVID-19. It will be a totally new situation after the post-COVID situation. ඒ නිසා අලුතෙන් හිතන්න ඕනේ. අලුතෙන් අලුත් වැඩපිළිවෙළවල් දියත් වෙන්න ඕනේ. අලුත් ක්‍රියාමාර්ග ගන්න ඕනේ කියලා යථාර්ථය පිළිගැනීමයි සෞභාගයේ දැක්මේ ඉදිරිපත් කරලා තියෙන කටයුත්ත. ඒ නිසා අපි මේ තුල කර්මාන්ත කඩා වැටෙනකොට ව්‍යාපාර කඩා වැටෙනකොට ණය පහසුකම් වැඩි කරා මේ යෝජනාව අදත් මේ විශාල ධනස්කන්ධයක් අයවැය ලේඛනයේ ඉදිරිපත් කරලා තිබෙනවා. ඉතිරි කිරීමට පොලිය අහෝසි කරලා තිබෙනවා. ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමා ජාත්‍යන්තර නායකයන් එක්ක කතා කරනකොට මම විදේශ අමාත්‍යතුමා හැටියට දන්නවා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය හමුවට කතා කරනකොට කළ ඉල්ලීම ගැන අපි ආඩම්බර වෙන්න ඕනේ. මහර්ෂ සිල්වා ආචාර්යතුමාට කියනවා මැඩියන්ගේ කතාවෙන් ඔබ තමයි මැඩියෙක් වී තිබෙන්නේ. ලෝකේම අද ඉල්ලන දේ පළවෙනියෙන් කියන්න පුළුවන් රාජ්‍ය නායකයෙක් වුණේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා. මොරටෝරියම් on debt ණය පිළිබඳ ලෝකේම යලි සලකා බැලිය යුතුයි.
කපා හරින්නට පුළුවන් තැන් කපා හැරීමට කටයුතු කළ යුතුයි. එය සමස්ත සාකච්ඡාවක් බවට පරිවර්තනය වී තිබෙනවා. යුරෝප හවුලේ ආසියාතික හවුලේ ඒ වාගේම බටහිර රටවල් අනිත් ඒවායි කොයිතරම් දුරට මේ ණය පහසුකම් සැහැල්ලු කර හෝ කල් දැමීම හෝ යලි ගිවිසුම්ගත කිරීමට සාකච්ඡා කිරීම මුමුණ ධර්මයේ වශයෙන් ලබා දී තිබෙනවා. ඒවා ඉදිරිපත් කරමින් අපි මුහුණ දෙන ණය පිළිබඳ ප්‍රශ්නයේදී අපට ගෙවිය හැකි සෑම ණය මුදලක්ම ගෙවීම සඳහා අවශ්‍ය පියවරවල් අරගෙන තිබෙනවා. අපේ කඩා වැටුණු කර්මාන්ත අපනයනයන් විශේෂයෙන් වැවිලි කර්මාන්තය ඉහළ නිෂ්පාදනයකට ගෙනමිත් වෙනවා. ඒ නිසා පහන්න එපා 1000 දෙන්නේ කොහොමද කියලා 1000 දෙන්න සහයෝගය දෙනවා කියලා කටවචනේ කියන්න. විරුද්ධ පක්ෂේ ඊයේ පෙරේදා ඉන්නකරු බදුම් මණ්ඩාර මන්ත්‍රීතුමා ඔහම ඉන්න ඔබතුමා මෙතන ඉඳගෙන හිටපු අග්‍රාමාත්‍යතුමා කියපු කතාවල් හන්සාඩගේ කියවන්න. හොඳේ නිකං මේ ජාතික අවශ්‍යතාවයක්. You have the representative from the up country, hill country, the plantation sector seated next to you. Is he going to get up and say the same thing that you're saying? No. He will support and we will deliver. We will deliver the 1,000 rupees. It is an assurance given by the president. I know the late Honorable Tondaman and the leaders of the plantation sector had a lot of discussions. We had reached virtually up to 900 and plus 950 when elections came, when he passed away. So there are possibilities of increasing this by way of getting an increased production or other means, but we will deliver. I want to tell Dr. Harsha Silva, who questioned us whether we will deliver. We will deliver because we are thinking out of the box and not the lessons that come to us from various universities, perhaps is still studying the situations in their own countries. මම මේ ටික විශේෂයෙන් කිව්වේ අපි මේ වගේ යෝජනාවල් රාශියක් ඉදිරිපත් කිරීම නිසා වැවිලි කරේ තේපොල් රබල් අපේ රමේෂ් පත්‍රණ ඇමතිතුමාගේ නායකත්වයෙන් දැවන්ත ඉදිරි පියවරක් කරන රටවල් රාශියකට අපේ අපනයනය වැඩි වී තිබෙනවා. අපි පසුබෑමකට ලක් වෙලා තියෙන අනිත් රටවල් වගේම. ඒ ගැන තර්කයක් නැහැ. නමුත් අපි වැඩි කරම ගනිමින් ඇගලුම් කර්මාන්තය විවිධාකරණයකට පත් කරලා තිබෙනවා. ගොනුවිමල් සිරිපාල ඇමතිතුමා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරා ලක්ෂ සංඛ්‍යාත වැඩ කරන ජනතාව රක්ෂාවෙන් අස් වෙලා ගෙදර යනවා කියලා තමුන්නාන්සලා කියපු කතාව අපි පළවෙනියෙන් එවලකට අකම්කරු ඇමතුමා හැටියට අපි ත්‍රිපාක්ෂික I have no time please. You have had your time. We can discuss most of the issues outside. I know that you are an intelligent member, but I must say I don't belong to the category of intellectual dishonesty. That I must say. බුද්ධිමතුන්ගේ වංක භාවයේ ගණයට මම අයිති වෙන්නේ නැහැ. හැමදාම එයව මම විවේචනය කරා. ඒ නිසා මම කියන්න ඕනේ අද බුද්ධිමතුන් හරියට හෘදය සාක්ෂියට කතා කරන නම් කුමක්ද? ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට විරුද්ධ වෙන එක වෙන දෙයක්. මේ රටේ මිනිස් ජීවිත ආරක්ෂා කළ යුතුය. ඔවුන්ට සපයන ඔවුන් කරන රැකියා ආහාර අවම ආදායමන් ලබා දිය යුතුය. ඒ සඳහා වූ අයවැය ලේඛනය වගේම අපේ ආර්ථිකයේ අභ්‍යන්තරයේ එදිනෙදා නිෂ්පාදන සේවාවල් පවත්වාගෙන යා යුතුය. ඒට එකඟ නොවන කුමන න්‍යායික පොත්පත් ඔබට ගේන්නත් පුළුවන් අපිට ගේන්නත් පුළුවන්. නමුත් අර්ථය නම් ප්‍රගතියට ජනතාවගේ ආරක්ෂාව හා ප්‍රගතියට අවිහිරවීමයි. මේ අයවැය ලේඛනයේ අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ තිබෙනවා. ආයෝජනය කැඳවලා තියෙන කරු කතානායකතුමනි. ආයෝජකයන්ට එන්න පුළුවන්. එන්න බෑ කියලා කවුද කිව්වේ? ඇයි වෙන මිත්‍යාවක් පන යවන්නේ? EU delegation met me in the foreign ministry. Yesterday the leader of the opposition came and read a notice that appeared. But the EU delegation has their own problems. And they understand our problems. We discussed. There are areas that are being resolved. There are areas that they have helped us. They will continue to help us. They gave the assurance, I must say,
that they will continue to help us. And on the question of the GSP Plus, the assurances were given. There are other matters that we are trying to resolve. I do not represent the automobile industry. I must say, the automobile industry is one area that has been affected. But do we immediately need the automobiles, or do we immediately need investment? All the investment concessions have been granted for us to restart or reinvest in new areas. Technology, IT, that will cut down our unnecessary expenditures of our country, from the government sector to the private sector. The wasteful expenditure will be reduced because of the IT sector and the new investment that will come. The new technology, which has been mentioned before, අපේ සූර්ය බලය ආලෝකයේ තිබෙන රටක සූර්ය බලයට තිබෙන විශේෂ තැන ලබා දීමට මේ අයවැලේක ඉදිරිපත් කළා. ඒ ඔබ විරුද්ධ වෙන්නේ. අපේ රටේ වෙනත් LNG වගේ නිෂ්පාදන බල ශක්තිය නිෂ්පාදනය කිරීමට, විදුලි බලය නිෂ්පාදනය කිරීමට, භාවිතා කිරීමට ඉදිරිපත් කර තිබෙනවා. ඇයි ඔබ විරුද්ධ වෙන්නේ? ඊට වඩා ඔබේ මිත්‍රයෝ හැම ආණ්ඩුවක්ම සමහර විට රබට ගත්ත මිත්‍රයෝ ඩීසල් වලින් විදුලි බලය නිෂ්පාදනය කරන්න විශාල මුදලක් වියදම් කරන අපරාධය අඩු කර ගැනීමට අපේ විදුලි බල ඇමතිතුමා අදහස් රාශියක් යෝජනා කරලා ආග්‍රාමාත්‍යතුමා අපි පතනවා සෞභාගයේ දැක්මේ ජනාධිපතිතුමාට සූර්ය ලෝකයෙන් අලුත් විදුලි බලය නිෂ්පාදනය කරන ගම් 10,000ක්වත් ඇති වේවා. මේ රටේ හැම ග්‍රාම සේවක කොට්ටාසයකටම මේ වැඩපිළිවෙල ගෙන යන්න පුළුවන් ලෙස ඉන්දියාව සමග සාකච්ඡා කොට මූල්‍ය ප්‍රතිපාදන ලබාගෙන තිබෙනවා. චීනයේ සමග සාකච්ඡා කරලා විශාල යෝජනා කරන රාශියක් කන්න වෙනවා. අපේ වාරිමාර්ග ඇමතුමා සමල් රාජපක්ෂ මැතිතුමා ඉන්නවා. ජලය අවශ්‍යයි, ගොවිතැන අවශ්‍යයි. ආහාර අතින් ස්වයංපෝෂිත ලංකාවක් ගොඩනැගීමට පුළුවන්. එය ඉෂ්ට කිරීම සඳහා වූ කාර්ය ජය ගැනීමටයි මේ අයවැල් ඒක ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් කතානායකතුමනි, මම හිතනවා අපිට විදේශ මුදල් නැහැ කියපු අයට මම කියන්න ඕනේ, අපිට විදේශ මුදල් ආයෝජනය ගෙන්වා ගැනීමට සම්ප්‍රදායික ණය ක්‍රම තියෙනවා. සම්ප්‍රදායික ආධාර තියෙනවා. නමුත් අලුත් ලෝකයක් සමග අපි ගමන් කරනවා. It is a totally different world. Various investments come under bonds, maybe under different monetary instruments that we can renegotiate, create. Let us put our minds together. මේ රටට අවශ්‍ය දේ අනාගතයයි. අපේ අලුත් පරම්පරාව බලන් ඉන්න එකයි. ඒ හැම ලක්ෂයකටම ලක්ෂ දෙකකටම පාසල් පිටවන හැම දරුවෙක්ටම තාක්ෂණ දැනුව ලබාගත හැකි යෝජනාව ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළා තියෙනවා. ඇයි අපි විරුද්ධ වෙදයකට? අපි විරුද්ධ වෙන්න එපා. දහස් ගණන් දරුවෝ පාසල් හැර යනවා අනාගතය බලාගෙන. ඒ අනාගතයට පුහුණුවක් නිෂ්පාදනයට සම්බන්ධ කොට නිෂ්පාදනය වැඩි කිරීම. අවසානයේ ජාතික ආර්ථිකයේ නිෂ්පාදනය වැඩි කොට ඔවුන්ට අලුත් මාර්ගයක් ඇතිකර ගැනීමේ අවස්ථාවට අපි පිවිසන නිසා මගේ කාලය ඉවසන අවසන් වෙන නිසා මම දීර්ඝව කතා කරන්න යන්නේ නැහැ. We also address in this budget ඉදිරි දැක්ම. The climate change has been recognized. This is an issue that is going right across the world. Climate change cannot be ignored. ඒකට තිබෙන මාර්ග අපි පරිසරය ආරක්ෂා කර ගැනීමයි. පරිසරයේ අලුත් ජීව වායුවන් අලුතෙන් පරිසරයට එකතු කරන්න, හානිකර වායුවන් ඉවත් කිරීමේ කාර්යයට අපේ මුහුදු කරේ උෂ්ණත්වය වැඩි වෙමින් තිබෙනවා. මේවා ගැන ගරු අග්‍රාමාත්‍යතුමා මේ අයවැල් ලේඛනය ඉදිරිපත් කිරීම ඉදිරිය සංවර්ධනයේ පමණක් නොව අලුත් මගක ඉදිරියක් පිළිබඳ දැන් සාකච්ඡා වෙන විෂය අපට විතරක් සීමා කරගන්නේ නැතුව ලෝකයේ සමග ඇති වී තිබෙන මේ සාකච්ඡාවේ එවැනි ක්‍රියාවක් ඇති කළ හැකි රටක් බවට ලංකාව පත් වෙනවා. අපි බාර ගන්නකොට මම කිව්වා
තමුන්නාන්සෙලා බාර දීලා ගියපු රටේ අද the global slowdown is about 5.2%. අපි තාම යෙදී තිබෙනවා positive growth for which parliament must support. මුදල් පිළිබඳ බයක් දක්වනවා ඒක ඇත්ත. නමුත් මුදල් අවශ්‍ය වෙනවා මේ කාර්යභාරය ඉස්සරහට ගෙනියන්න. අපේ ව්‍යාපාරික ප්‍රජාව ශක්තිමත් වෙලා විශ්වාසයෙන් ආර්ථිකයේ හවුල්කරුවන් වෙන්න ඕනේ. අපේ වැඩ කරන ජනතාව විශ්වාසයෙන් හවුල්කරුවන් විය යුතුයි. අපේ ගොවි ජනතාව තමන්ගේ නිෂ්පාදනයන් අලෙවි කර ගැනීම පමණක් නොව නිෂ්පාදනය කරගන්න අවශ්‍ය රුකුල් පෝර සානාධාරය විවිධ ගොවි නිෂ්පාදනයන් ඉහළ මිලක් ලබා දී තිබෙනවා. ගරු කතානායකතුමනි, ඔබතුමා කෘෂිකර්ම අමාත්‍යතුමා හැටියට හොඳින් දන්නවා හිටිය. අපේ නිෂ්පාදනයත් එහි අවසාන අලවියත් අතර 38% පමණ නාස්ති වෙනවා. අපි ආධාර කරනවා, ගොවියා නිෂ්පාදනය කරනවා. ඒක ආරක්ෂා කර ගැතේ හැකි විධික්‍රම ගැන අලුත් යෝජනා රාශියකට රුපියල් බිලියන ගණනාවක් වෙන් කළා තිබෙනවා. මේ ප්‍රශ්නයට අපි මැදිහත් වුණොත් අපේ ගොවි ජනතාවට ලැබෙන අලුත් ආදායම් පමණක් නොව ලෝකයට අපනයනය කළ හැකි අලුත් දොරටුවක්ද විවෘත වෙනවා අදට වැඩිය විශාල ලෙස. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ මේ අය අපි විරුද්ධ පක්ෂයක් වුණාම විවේචනය කිරීම සාධාරණයි. අපි කරන විවේචනය විරුද්ධ පක්ෂේ පිළිගත හැකි විවේචනයක් කරනවා නම් ඉතාම හොඳයි. මගේ මිත්‍රා ශශීල මැතිතුමා අපි නිතරම කතා කරනවා. නමුත් ඔබතුමාලට මතකනේ මහා බැංකුවට කළ හදිය අපි කරපු විවේචනය කරපු අපේ මන්ත්‍රීලව අරන් ගියා ඇතුළට දැම්මා. අපේ හිටපු රාජ්‍ය නිලධාරීන් අරන් ගියා ඇතුළට දැම්මා. බොරු නීතියක් හැදුවා, ගැසට් එකක් හදලා අරන් ගියපු දඩයම අපි කාවත් දඩයම් කරන්නේ නැහැ. ඉතා පැහැදිලිව කියනවා වැරදි කරොත් ගෙදර යන්න ඕනේ. ඒක ඇත්ත. ඒක ජනාධිපතිතුමා කියනවා වැරදි කරලා වැඩ කරන්නේ නැත්නම් අපිට එහෙම රාජ්‍ය සේවයක් හෝ වෙන සේවයක් තියාගන්න බෑ. පුද්ගලික සමාගමක් නම් සාර්ථකත්වය පෙන්눔 කරන්නේ වැඩ කරන්න මත. වැඩ නොකර අපිට ඒක කරන්න බෑ. නමුත් බොරුවට අපේ දන්නවා දැන් ඊයේ දිනේ අපේ සිල් රෙදි ප්‍රශ්නයකට හිටපු ජනාධිපති ලේකම්තුමාව දඩයම් කරලා ඇතුළට ගිහිලා දැම්මා. මම එතුමාව බලන්න ගියපු කාලේ අපේ මේ ජෝනි අම්මතුමාලත් ඇතුළේ ඒ එක්කම හිටිය අපේ ඊයේ කතා කරපු අත්තනායක තිසාත්තනායක මගේ මන්ත්‍රීතුමා. ඒත් තේරුමක් ඇති කතාවකටද මට අද කියන්න පුළුවන් තේරුමක් ඇති කතාවකටද. ඒ නිසා ගරු ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් කොට ප්‍රජාතන්ත්‍රවාදී නීතියේ ඉදිරියේ තිබෙන සාධාරණත්වය ඉටු කිරීම සඳහා රටේ සිංහල දෙමළ මුස්ලිම් හැම දෙනාටම තිබෙන අයිතිය සුරක්ෂිත කිරීමට ජනාධිපතිතුමා අවශ්‍ය පියවරවල් ඉදිරියට ගෙන යාමට අවශ්‍ය ශක්තිය තමයි මූල්‍යමය ශක්තිය. අපි විශ්වාස කරනවා මම කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන මන්ත්‍රීතුමෙක් හැටියට මම කතාව අවසන් කරමි. ගරු කතානායකතුමනි, අපිට කැලණිවැලි දුම්රිය මාර්ගය ලක්ෂ සංඛ්‍යාත ජනයා උදේ සවස සහ දවල් පාසල් දරුවෝ ගමන් කරන මේ දුම්රිය මාර්ගය වේගවත් කිරීම සඳහා කාලය වේගවත් කර ගැනීම සඳහා දියුණු කිරීමට මේ අයවැලෙක්නේ අනිත් සෑම දිස්ත්‍රික්කයක් වගේම හැම දිස්ත්‍රික්කයකටම ප්‍රධාන ව්‍යාපෘතියක් ලබා දීලා තිබෙනවා. A national project and a district project for every district of the country. උතුරේට නැගෙනහිරට හැම දිස්ත්‍රික්කයකටම. ඒ නිසා අපි අහන්නේ විශ්වවිද්‍යාල පද්ධතිය වැඩි කරලා තිබෙනවා. වෙනත් ආයතන අලුතෙන් ඇති වෙනවා. ඉතින් අපි මේ අයවැය ලේඛනය ක්‍රියාත්මක කිරීම සඳහා සහයෝගය දීම තාම වැදගත්. අපිට ඉන්දියාව හා චීනය ජපානය සමග වෙළඳ වාසිදායක තත්ත්වයක් හදා ගැනීමට පුළුවන් ඉඩකඩ තිබෙනවා. මහාචාර්ය හර්ෂශීල මැතිතුමනි, ඒ ඉඩකඩ අපි ප්‍රයෝජනයට ගැනීමට උත්සාහයක යෙදෙන්න ඕනේ. ඒ ඉඩකඩ ප්‍රයෝජනයට ගැනීම තුලින් අපේ
නිෂ්පාදනයන් අපේ ද්‍රව්‍යයන් අපිට සහයෝගය තව විශ්වාසය අපිට ජොයින්ට් වෙන්චර්ස් ආයෝජනයන් ඇතිකර ගැනීමේ අවස්ථාව ඇති වෙනවා. ඒ වගේම අපි දන්නවා trade agreements with regionally and economic blocks have emerged. අපි ඒ සමග කටයුතු කිරීම බලාපොරොත්තු වෙනවා. අපිට ආධාර දෙන මැද පෙරදිග ගල්ෆ් රටවල් කිසිවක් අපේ රටට එරෙහිව කිසිම කටයුත්තක් කරලා නැහැ. අපට සහයෝගය දීලා තිබෙනවා. අපිට අපේ අයට ආරක්ෂාව දීලා තිබෙනවා. අපිට ව්‍යාපෘති නෑ මං කතා එදාට කතා කරමු අඟහරුවාදට රවුෆ් is coming up no ඔව් කතා කරන්න. මා මේ මෙදපිරද ඉස්ලාමීය රටවල් ගැන කතා කරා. ඉස්ලාමීය රටවල් වල සංවිධානවල ඔක්කොම තානාධිපතිවරු එකතු වෙලා ලියුමක් ලිව්වා ජනාධිපතිතුමාට මේ භූමි දානය කිරීමේ අයිතිය ලබා දෙන්නයි කියලා. ඒ ගැනත් ඔබතුමා සලකා බලන්න ඕනේ කියලා ඉල්ලනවා. ආණ්ඩුව ගැන සලකා බලන තත්ත්වයේ වෛද්‍යවරුන්ට බාර දීලා තියෙනවා. මේ ගැන අපි ප්‍රසිද්ධිය ප්‍රකාශ කළා. ඒ නිසා කලබල වෙන්න එපා රවුෆකින් මන්ත්‍රීතුමා. ඔබතුමා ඕවා ගැන ඊට වැඩිය හොඳයි. නෑ ඔබතුමාගේ බගත්පත් පිල්ලීමට මම සවන් දෙනවා. මොකද ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් හැටියට මම කියන්න අකමැති මේ පාස්කු දිනේ වෙච්ච සිද්ධි වෙනුවෙන් ආරක්ෂාව දෙන්න කතා කරපු හැටි. ඒ ගැන මම කනගාටු වෙනවා. ඒවත් සිහිපත් කරන්න ඕනේ. මේ රටේ සංචාරක ව්‍යාපාරය සම්පූර්ණයෙන් අඩපණ වුණ එකෙන් පස්සේ අපි අපේ රටේ එදින්නදා මහජන විශ්වාසය නැතිව ගියා. පොලිස්පතිතුමාව අයින් කරගන්න බැරි දේ නීතිය රැකගෙන හිටියා. මේවත් ඉතිහාසයේ සිද්ධ වුණා. අපි ඒවා නිවැරදි කරගෙන ඉස්සරහට යන්. ඔබතුමාට මම තාම ඕනෑකමින් කියන්නේ ඔබතුමා ඉදිරිපත් කරපු කරුණු the Gulf countries have had no major problem in economic terms or the expat to the hundreds of thousands of expatriates who's working there. In assistance, they have granted, with the Honorable Prime Minister's every discussion, they have granted assistance for our projects. ඒක අපි ඉතාම ගෞරවයෙන් මේ අවස්ථාවේ සඳහන් කරන්නේ ගරු විරුද්ධ පක්ෂ නායකතුමා උත්සාහයක් දැක්වුවා ජාත්‍යන්තරයේ අපිත් එක්ක අමනාපයි කියන්නේ. ජාත්‍යන්තරයේ අපිත් එක්ක අමනාප නැහැ. කිසිම ආධාර දෙන ආයතනයක් හෝ අරමුදලක් ශ්‍රී ලංකාව එක්ක අමනාපයක් ඇති වෙලා නැති බව මම ඊටාම ඕනෑකමින් මගේ මිත්‍ර විපක්ෂ නායකතුමාට සහ ඔහුට උපදෙස් දෙන අයට සඳහන් කරන්න ඕනේ. එසේ සඳහන් කරමින් අද දින මේ ඉදිරිපත් කර තිබෙන අයවැය ලේඛනයේ වැදගත්කම ගරු කතානායකතුමා මම යලිත් සිහිපත් කරනවා. ඒ වගේම අපි උත්තාන වීරයෙක් අපි බෞද්ධයන් හැටියට අපිට උත්තාන වීරයේ ශක්තියෙන් මේ රට යලිත් ගොඩ නගන්නට පුළුවන් බව විශ්වාසයක් තිබෙනවා. දවස් ඔබතුමා දන්නවා. දවස් 45ක් හෝ දවස් 75ක් ඇතුළතදී මේ මහ පොළවේ ඕනෑම භෝගයක් වැවෙනවා. පළදරනවා. මේකයි මේ ශාස්ත්‍රීය මහ පොළව. ඒක තේරුම් අරගෙන ගමින් ගමට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයට සෞභාග්‍ය දක්ම අපි සාර්ථක කරමු. අවසාන වශයෙන් සඳහන් කරන්න ඕනේ මගේ මිත්‍රයන්ට මොකද ඔවුන් බොහෝ විට විදේශික රාජ්‍ය නායකයන්ගෙන් උද්ෘත පාට කියවලා ඔවුන්ගේ කතාව නැවතුවා. මට මතකයි there was a quotation from John Kennedy, the President of the United States, that they were quoting from. But John Kennedy, the President of the United States, one of the youngest presidents of the United States, said in his inauguration, don't ask what America can do for you. Ask what you could do for America. ඔබලාටත් කිව යුත්තේ යයි. රට වෙනුවෙන් කළ යුතු දේ මේ වෙලාවේ කිරීම සඳහා ශ්‍රී ලාංකිකයන් හැටියට අපිට මොනවද ලැබෙන්නේ කියන කතාව නෙමෙයි. අපි මහජන නියෝජිතය හැටියට ශ්‍රී ලංකා වාසීන්ට ඉටු කළ යුතු සේවාව වෙනුවෙන් මේ අයවැය ලේඛනය සම්මත කරන්න සහයෝගය දෙන්න. බොහොම ස්තුතියි.